අයබෝන් කියලා පිළිගන්නවා. මම තිෂා සෝමරත්න. මේ මගේ පළවෙනි YouTube වීඩියෝ එක. මම මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆිසික්ස් වල තියෙන ධාරා විද්‍යුතය කියන එකකේ. ඉතින් මේ වගේ වීඩියෝස් මම තවත් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද මම හැමෝටම ආරාධනා කරනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. මුලින්ම කියන්න ඕනේ මම ගුරුවරයෙක් නෙමෙයි. ඒකින්ද මේ වීඩියෝ එකේ මම කියන සමහර දේවල් හරියටම හරි නොවෙන්න පුළුවන්. ඒත් මට ඕනේ මම මේ පාඩම තේරුම් ගන්න තියෙන විදිය ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් අපි අපේ ධාරා විද්‍යුතය කියන පාඩම පටන් ගමු. අපි මේ එකකේ කොටස් හතරකට වෙන් කරගමු. මොකද මේ එකකේ තරමක් දෙක එකකයක්. ඒක නිසා මේ කොටස් හතරෙන් එක් කොටසක් මේ වීඩියෝ එකේදී මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊටු කොටස් ටික තවත් වීඩියෝ එකකින් හෝ කීපයකින් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මම වෙන් කරගන්න කොටස් හතර තමයි ධාරා විද්‍යුතයේ මූලික සංකල්ප, ධාරාවක තාපන ඵලය හා කෝෂය, කර්චොෆ් නියම හා ධාරාව සම්බන්ධ වෙන උපකරණ, විභවමානය හා මීටර් සේතුව. මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මේකේ පළවෙනි කොටස. ඒ කියන්නේ ධාරා විද්‍යුතයේ මූලික සංකල්ප. ධාරා විද්‍යුතයේ මූලික සංකල්ප කියන කොටස අපිට මෙන්න මේ විදිහට කොටස් වලට වෙන් කරගන්න පුළුවන්. හොඳයි අපි දැන් යමු මේකේ හැඳින්වීමට. හැඳින්වීමට යද්දී ධාරා විද්‍යුතය කියන්නේ තනිකරම ආරෝපණ මත පදනම් වෙච්ච පාඩමක්. ඒ කියන්නේ ආරෝපණ ගැන කතා කරද්දී අපිට හම් වෙනවා වර්ග දෙකක ආරෝපණ. ඒ කියන්නේ ධන හා ඍණ ආරෝපණ. ධන ආරෝපණ සපයන්නේ ප්‍රෝටෝන මගින්, ඍණ ආරෝපණ ඉලෙක්ට්‍රෝන මගින් සපයනවා. ප්‍රෝටෝනයක ආරෝපණය අපි සලකනවා ධන 1.6 ගුණ කිරීම 10^19 කූලම් කියලා. ඒ වගේම ඉලෙක්ට්‍රෝනික ආරෝපණය අපි සලකනවා ඍණ 1.6 ගුණ කිරීම 10^19 කූලම් කියලා. එතකොට අපිට කලින් පාඩමකට ආරෝපණ හම්බුණා. ඒ පාඩම තමයි ස්ථිර විද්‍යුත් ක්ෂේත්‍ර. එතනදී අපි කතා කරන්නේ නිශ්චලව පවතින ආරෝපණ ගැන. නමුත් මේ ධාරා විද්‍යුතය කියන එකකේදී අපි කතා කරන්නේ චලන වෙන ආරෝපණය ගැන. නැත්නම් ආරෝපණය චලන වෙන විදිය ගැන. ආරෝපණ ගැන කියද්දී ඕනෑම වස්තුවකට තියෙන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන එක හෝ ප්‍රෝටෝන එක ආරෝපණය වගේ පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් විතරයි. උදාහරණයක් විදිහට හිතන්න යම් වස්තුවකට තියෙනවා ඍණ 3.2 ගුණ කිරීම 10^19 කූලම් ආරෝපණය. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය වගේ දෙගුණයක ආරෝපණය. එහෙම දෙයක් තියෙන්න පුළුවන්. නමුත් මෙහෙම හිතන්න. ඍණ 0.8 ගුණ කිරීම 10^19 ආරෝපණයක් තියෙනවා කියලා හිතන්න. කියන්නේ ඉලෙක්ට්‍රෝන භාගයක ආරෝපණය. එහෙම ආරෝපණයක් තියෙන්න බෑ. මොකද අපි කලින් කිව්වා ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය හෝ ප්‍රෝටෝන එක ආරෝපණය වගේ පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාරයක් විතරයි ඕනෑම ආරෝපණයකට තියෙන්න පුළුවන්. අපි ධාරාව ගැන කතා කරද්දී විද්‍යුත් සන්නායක සහ පරිවාරක අර්ධ සන්නායක වගේ දේවල් හම් වෙනවා. විද්‍යුත් සන්නායකයට වර්ග කරන්නේ යම් ලෝහයක නැත්නම් ලෝහයක තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන අනුව. නිදහස් ඉලෙක්ට්‍රෝන ගාන ඉතාමත් වැඩි දේවල් තමයි විද්‍යුත් සන්නායක කියලා නම් කරන්නේ. උදාහරණයක් විදිහට විද්‍යුත් සන්නායක වල ඝන සෙන්ටිමීටරයක් ගත්තොත් නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා 10 බලය 22ක් විතර. විද්‍යුත් සන්නායක වලට උදාහරණ තමයි අපි හැමෝම දන්න තඹ, මානි, ඇලුමිනියම්, රත්තරන් වගේ දේවල්. විද්‍යුත් පරිවාරක ගැන කතා කරද්දී විද්‍යුත් පරිවාරක වල තියෙන්නේ ඉතාමත් අඩු නිදහස් ඉලෙක්ට්‍රෝන වාහක ඝනත්වයක්. විද්‍යුත් සන්නායක උනේ ඉතාමත් වැඩි නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙන හින්දා විද්‍යුත් පරිවාරක වෙන්නේ ඉතාමත් අඩු නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් තියෙන හින්දා. මේ වගේ නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කොච්චර අඩුද කියනවනම් ඝන සෙන්ටිමීටරයක තියෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන 0 ඉඳන් 4 වෙනකම් ප්‍රමාණයක් වගේ. මේවට උදාහරණ විදිහට වීදුරු, ප්ලාස්ටික්, රබර් සහ රික්තය ආදී දේවල් ගන්න පුළුවන්. අපේ පාඩම ධාරා විද්‍යුතයේ දැන් අපි කතා කරනවා විදුලි ධාරාව ගැන. විදුලි ධාරාව කියන්නේ
මේ අපි කතා කරපු ආරෝපණ, ධන ආරෝපණ හෝ ඍණ ආරෝපණ ගත වෙච්ච කාලයෙන් බෙදුවම, ඒ කියන්නේ යම් සන්නායකයක් දෙකේ ගලා ගියපු ආරෝපණ ප්‍රමාණය ගත වෙච්ච කාලයෙන් බෙදුවම තමයි අපිට විදුලි ධාරාව ලැබෙන්නේ. උදාහරණයක් විදිහට හිතන්න, ප්‍රවේගයේ කාලයෙන් බෙදුවම අපිට ත්වරණය ලැබෙනවා. ඒ වගේ තමයි ගලා ගිය ආරෝපණ ප්‍රමාණය ගත වූ කාලයෙන් බෙදුවම අපිට විදුලි ධාරාව ලැබෙනවා. විදුලි ධාරාව ගලා යන්න අපිට මොකක් හරි මාධ්‍යයක් අවශ්‍ය වෙනවා. ඒ මාධ්‍ය තමයි සන්නායක කියන්නේ. උදාහරණයක් විදිහට වතුර ගලා යන්න බට වගේ දේවල් අවශ්‍ය වෙනවානේ. බටයක් දිගේ තමයි වතුර ගලන්නේ. ඒ වගේ තමයි විදුලි ධාරාව ගලන්නේ සන්නායකයක් දිගේ. මේ විදුලි ධාරාව මනින ඒකකය තමයි කූලෝම් තප්පරයට කියන්නේ. කියන්නේ ගලා ගිය ආරෝපණ ප්‍රමාණය කූලෝම් වලින් ගත වූ කාලේ තප්පර වලින් මෙන්නහම විදුලි ධාරාව ඒකකය නෝ තප්පරයට කූලෝම් කියන්නේ. තප්පරයට කූලෝම් කියන එකම තමයි ඇම්පියර් කියලා හඳුන්වන්නේ. මේ රූපයේ දක්වලා තියෙන්නේ ධාරාව ගලන දිශාව. මේ කන්වෙන්ෂනල් කරන්ට් ෆ්ලෝ කියලා දක්වලා තියෙන්නේ සම්මත ධාරාවේ දිශාව. ඉලෙක්ට්‍රෝන ෆ්ලෝ කියලා දක්වලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාව. ඔබට පේනවා ඇති ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ හැමතිස්සෙම අඩු විභවයේ සිට වැඩි විභවයට. එතකොට සම්මත ධාරාව ගමන් කරන්නේ වැඩි විභවයේ සිට අඩු විභවයට. ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට විරුද්ධව තමයි හැමතිස්සෙම සම්මත ධාරාව ගමන් කරන්නේ. මෙතන යොදලා තියෙන්නේ සන්නායකයක් ධාරාව ගමන් කරන්න. අපි මෙතනදී කතා කරනවා ධාරා ඝනත්වය කියලා දෙයක් ගැන. ධාරා ඝනත්වය කියන්නේ යම් සන්නායකයක් කරා ගලා යන ධාරාව ඒ සන්නායකේ කම්බියේ හරස්කඩ වර්ගඵලයෙන් බෙදුවම ලැබෙන මිනුමට තමයි ධාරා ඝනත්වය කියන්නේ. මේ ගලා යන ධාරාව ඇම්පියර් වලිනුත් කම්බියේ හරස්කඩ වර්ගඵලයේ වර්ගමීටර වලිනුත් මෙන්නහම අපිට ධාරා ඝනත්වය ඒකකයේ වර්ගමීටරයට ඇම්පියර් කියලා ලැබෙනවා. කම්බියේ හරස්කඩ වර්ගඵලයේ වර්ග මිලිමීටර වලින් මෙන්නොත් අපිට ලැබෙනවා ධාරා ඝනත්වය ඒකකයේ වර්ග මිලිමීටරයට ඇම්පියර් කියලා. මේ ධාරා විද්‍යුතිය කියන පාඩමේ වැදගත්ම සංකල්පයක් තමයි ප්ලාවිත ප්‍රයෝගය කියන්නේ. මොකද ප්ලාවිත ප්‍රයෝගය තමයි සම්පූර්ණයෙන්ම ධාරාව ගලා යන දායක වෙන්නේ. අපි හිතමු මෙහෙම. මොකක්ම හරි දෙයක් ගමු. ඒ කියන්නේ සන්නායකයක් හෝ පරිවාරකයක්. ඒ වගේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. පරිවාරකයක වුණත් නිදහස් ඉලෙක්ට්‍රෝන යම් ප්‍රමාණයක තියෙනවා. මේ නිදහස් ඉලෙක්ට්‍රෝන හැමතිස්සෙම අහඹු ලෙස ඊටමත් වේගයෙන් චලිත වෙමින් පවතිනවා. ඒව චලිත වෙමින් පවතින එකම තැන. නමුත් මේ සන්නායකයක් හෝ පරිවාරකයක දෙකිලවරට විභවාන්තරයක් යදුවහම මේවා අඩු විභවයේ සිට වැඩි විභවය දක්වා ගලන්න පටන් ගන්නවා. මේක ගොඩක්ම දකින්න පුළුවන් සන්නායකයක දෙකිලවරට විභවාන්තරයක් යදුවහම මේ ඉලෙක්ට්‍රෝන ඒ කියන්නේ එක තැනක චලනය වෙමින් පවතින ඉලෙක්ට්‍රෝන ඇදිලා යනවා වැඩි විභවය දක්වා. මේ ඇදිලා යන වේගය ඉතාමත් කුඩායි. කොච්චරද කියනවනම් මිලිමීටර් දශම ගණන් වගේ තමයි මේ වේගය තියෙන්නේ. මේ රූපයේ දක්වලා තියෙන්නේ මේ ප්ලාවිත ප්‍රවේගය ගැන. ඒ කියන්නේ මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනයක් මේ ඉදිරියට ප්ලාවිත ප්‍රවේගයෙන් ගමන් කරනවා. තමයි මේ දක්වලා තියෙන්නේ. මෙයාගේ අහඹු චලිතය තමයි මේ ඊතල මගින් දක්වලා තියෙන්නේ. මෙයා ගමන් කරන්නේ හැමතිස්සෙම අඩු විභවයේ සිට වැඩි විභවය දක්වා. එහෙම කියද්දි ප්‍රශ්නයක් එන්න පුළුවන් කාට හරි. දැන් අපි ස්විච් එකක් දාපු ගමන් බල්බ් එක පත් වෙනවා. මේ ඉලෙක්ට්‍රෝනයක් මෙච්චර හැමින් යනවා නම් කොහොමද ස්විච් එකේ තියෙන තැන ඉඳන් බල්බ් එක තියෙන තැන වෙනකම් මේ ඉලෙක්ට්‍රෝනයක් යන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. මේ ඉලෙක්ට්‍රෝනික වේගය ඉතාමත් අඩු වුණාට අපි දන්නවා සන්නායකයක මේ වගේ ඉලෙක්ට්‍රෝන අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. කොච්චරද කියනවනම් ඝන සෙන්ටිමීටරයක තියෙනවා 10 බලය 22ක් විතර. ඒකින්ද මෙයාගේ වේගය ඉතාමත් කුඩා වුණාට මේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ඉතාමත් විශාල නිසා අපි ස්විච් එකක් ඔන් කරපු ගමන් බල්බ් එක පත් වෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන වාහක ඝනත්වය කියන්නේ ධාරා විද්‍යුතයේ වැදගත්ම සංකල්පයක්. ඒ කියන්නේ ඕනෑම ද්‍රව්‍යයක
ඝන සෙන්ටිමීටරයක තියෙන නිදහස් ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය තමයි නිදහස් ඉලෙක්ට්‍රෝන ዋහක ඝනත්වය කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් තඹ වගේ සන්නායකයක ඝන සෙන්ටිමීටරයක තියෙනවා නිදහස් ඉලෙක්ට්‍රෝන 1022ක් විතර. ඒ වගේ පරිවාරකයක ඝන සෙන්ටිමීටරයක තියෙනවා නිදහස් ඉලෙක්ට්‍රෝන 0.5 ඉඳන් 5 දක්වා වගේ. සිලිකන් වගේ අර්ධ සන්නායක ද්‍රවයක ඝන සෙන්ටිමීටරයක තියෙනවා නිදහස් ඉලෙක්ට්‍රෝන 10ක විතර ප්‍රමාණය. ඉලෙක්ට්‍රෝන ගලාගෙන යන මේ සන්නායකයේ සලකමු. මේ සන්නායකයේ මෙන්න මේ කෙළවරෙන් පිටවන ඉලෙක්ට්‍රෝන සලකමු. මේ කෙළවරෙන් පිටවන ඉලෙක්ට්‍රෝනයක ප්ලාවිත ප්‍රවේගය u කියලා ගමු. ප්ලාවිත ප්‍රවේගය u නම් මෙහා තප්පරයට u දුරක් ගමන් කරනවා. u දුරක් ගමන් කරද්දී මේ සන්නායකයේ හරස්කඩ වර්ගඵලය a නම් මෙහා තප්පරයකට au පරිමාවක් අත් කර ගන්නවා. නමුත් අපි දන්නවා මේ වගේ සන්නායකයක තියෙන එක ඉලෙක්ට්‍රෝනයක් නෙමෙයි. අපි හිතමු මේ සන්නායකයේ නිදහස් ඉලෙක්ට්‍රෝන වාහක ඝනත්වය n කියලා. ඒ කියන්නේ මෙයක් ඝන සෙන්ටිමීටරයක හෝ ඒකක පරිමාවක තියෙනවා ඉලෙක්ට්‍රෝන n ගණන. ඒ කියන්නේ මේ au පරිමාවේ තියෙන ඉලෙක්ට්‍රෝන anu ගණන. මේ ඉලෙක්ට්‍රෝන වලට ආරෝපණයක් තියෙනවනේ. දැන් මේ පරිමාවේ ඉලෙක්ට්‍රෝන anu ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ආරෝපණ තියෙනවා ANUE කියලා ප්‍රමාණයක් ඉලෙක්ට්‍රෝන එක ආරෝපණය E වෙද්දී. මේ තියෙන්නේ තප්පරයකට ඉලෙක්ට්‍රෝන ගමන් කරන මේ හරස්කඩින් එළියට යන ප්‍රමාණය. ANUE කියන්නේ තප්පරයකට මේ හරස්කඩින් එළියට යන ඉලෙක්ට්‍රෝන වල ආරෝපණය. තප්පරයකට ගලන ආරෝපණය කියන්නේ ධාරාව. ඒ කියන්නේ අපිට මේ හරහා ගලන ධාරාවට සම්බන්ධයක් ගන්න පුළුවන් ANUE කියලා. ඕම් නියමය. ඕම් නියමයේදී අපි කතා කරන්නේ විභවාන්තරයේ ධාරාව සහ ප්‍රතිරෝධය අතර සම්බන්ධයක්. මේ සම්බන්ධය ගන්න නම් අපිට තියෙන්න ඕනේ උෂ්ණත්වය මේ සන්නායකයේ දිග හරස්කඩ වර්ගඵලයේ වගේ සාධක නියත වෙන්න ඕනේ. එහෙම නියත වුණාම ඕම් නියමයට අනුව අපි කියනවා මේ සන්නායකයේ හරහා ගලන ධාරාව ඒකේ දෙකලවරට සපයලා තියෙන විභවාන්තරයට අනුලෝම සමානුපාතිකයි කියලා. එතකොට අපිට කියන්න පුළුවන් සන්නායකයේ දෙකලවරට සපයලා තියෙන විභවාන්තරය ඒක හරහා ගලන ධාරාවට අනුලෝම සමානුපාතිකයි කියලා. අපි හැමෝම දන්නවා සමානුපාතික ලකුණක් සමාන කරන්න නම් නියතයක් යොදන්න ඕන. අපි මෙතන R කියලා නියතයක් යොදනවා. මේ R කියන නියතය තමයි ප්‍රතිරෝධය. ප්‍රතිරෝධයේ ඒකක ඕම්. ප්‍රතිරෝධයේ පරස්පරය සන්නායනතාව කියලා හඳුන්වනවා. මේ ඔබට පහලින් බලා ගන්න පුළුවන් වෙන්නේ මේ සමාන IR සමීකරණයේ ප්‍රස්ථාරය. P සහ I අතර ප්‍රස්ථාරය මේකේ අනුක්‍රමයෙන් R ලැබෙනවා. ඊළඟට අපි කතා කරනවා උෂ්ණත්වය සමග ප්‍රතිරෝධයේ විචලනය. උෂ්ණත්වය සමග ප්‍රතිරෝධයේ විචලනය ගැන කතා කරන්න කලින් අපිට මතක් කරගන්න වෙනවා අපිට හම් වෙච්ච සන්නායක, පරිවාරක, අර්ධ සන්නායක සහ සුපිරි සන්නායක කියන දේවල්. උෂ්ණත්වය සමග ප්‍රතිරෝධයේ විචලනය ගැන කතා කරද්දී සන්නායකවල උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධය වැඩි වෙනවා. ඒක වැඩි වෙන්නේ මෙන්න මේ RT ට සමානයි R0 රටාවක් 1/α t කියන සමීකරණයට අනුව. මේකේ R0 කියන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය. RT කියන්නේ සෙල්සියස් අංශක T දී. ඒ කියන්නේ අපි මයින උෂ්ණත්වයේදී. උදාහරණයක් විදිහට අපි හිතමු අපි සෙල්සියස් අංශක 30 දී උෂ්ණත්වය මයිනවා කියලා. එතකොට මේ RT කියන්නේ සෙල්සියස් අංශක 30 දී ප්‍රතිරෝධය. මේ T කියන්නේ අපි මයින අදාළ උෂ්ණත්වය අපේ ප්‍රතිරෝධයේ මයින උෂ්ණත්වය. මෙතන අපි ගත්ත උදාහරණයේදී නම් මේ T කියන්නේ සෙල්සියස් අංශක 30යි. ඇල්ෆා කියන්නේ ප්‍රතිරෝධයේ උෂ්ණත්වයේ සංගුණකය. අපි කතා කරන සන්නායකවල උෂ්ණත්වයත් එක්ක ප්‍රතිරෝධය කොහොමද විචලනය වෙන්නේ කියලා. ඊට පස්සේ අපිට තියෙනවා සුපිරි සන්නායක කියලා සන්නායක වර්ගය. සුපිරි සන්නායකවල විශේෂත්වය තමයි සුපිරි සන්නායකත් උෂ්ණත්වය වැඩි කරද්දී ප්‍රතිරෝධය වැඩි වෙනවා. නමුත් උෂ්ණත්වය අඩු කරන් යද්දී සුපිරි සන්නායක යම් ලක්ෂයකදී ඒකේ ප්‍රතිරෝධය ශූන්‍ය වෙනවා. ඒ ප්‍රතිරෝධය ශූන්‍ය වෙන්නේ නිරපේක්ෂ ශූන්‍ය. ඒ කියන්නේ සෙල්සියස් අංශක ඍණ 273
ආසන්න උෂ්ණත්වයකදී. සන්නායකවලත් උෂ්ණත්වය අඩු කරගෙන යද්දී ප්‍රතිරෝධය අඩු වෙනවා. නමුත් ඒ වගේ ප්‍රතිරෝධය බිඳුවක් වෙන්නේ නැහැ. පරිවාරක සහ අර්ධ සන්නායකවල ප්‍රතිරෝධය උෂ්ණත්වය වැඩි වෙද්දී අඩු වෙනවා. මේ ප්‍රස්ථාර මගින් දක්වලා තියෙන්නේ උෂ්ණත්වයත් එක්ක පරිවාරකවල ප්‍රතිරෝධය අඩු වෙන විදිහ තමයි මේ කොළ පාටයකින් දක්වලා තියෙන්නේ. උෂ්ණත්වයත් එක්ක සන්නායකවල ප්‍රතිරෝධය වැඩි වෙන විදිහ තමයි මේ රෝස පාට ප්‍රස්ථාරයෙන් දක්වලා තියෙන්නේ. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍ය ලෝහයක සහ සුපිරි සන්නායකයක වෙනස. සාමාන්‍ය ලෝහයකදී උෂ්ණත්වය අඩු කරගෙන යද්දී ප්‍රතිරෝධය අඩු වෙනවා. සුපිරි සන්නායකයකදී අපිට උෂ්ණත්වය අඩු කරගෙන යද්දී ප්‍රතිරෝධය අඩු වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම යම් ලක්ෂයකදී මේ TC කියන්නේ ක්‍රිටිකල් ටෙම්පරේචර් කියන ලක්ෂයේදී සුපිරි සන්නායකවල උෂ්ණත්වය බිඳුවක් වෙනවා අපිට දකින්න පුළුවන්. මේක තමයි සුපිරි සන්නායකවල තියෙන විශේෂත්වය. මේ තියෙන්නේ ප්‍රතිරෝධය සහ උෂ්ණත්වය සෙල්සියස් අංශක වලින් මැන්නහම ප්‍රතිරෝධය සහ උෂ්ණත්වය අතර ප්‍රස්ථාරය. R0 කියන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී ප්‍රතිරෝධය. මේ RT කියන්නේ අපි මයින් උෂ්ණත්වයේදී ප්‍රතිරෝධය. ජ්‍යාමිතික මිනුම් සමග ප්‍රතිරෝධයේ විචලනය. ඕනෑම සන්නායකයක පරිවාරකයක වගේ දෙයක ජ්‍යාමිතික මිනුම් තියෙනවා. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය දිග වගේ දේවල්. අපි බලමු මේ හරස්කඩ වර්ගඵලයේ දිගත් එක්ක කොහොමද ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ කියලා. ප්‍රතිරෝධය මේ සන්නායකයේ දිගට අනුලෝම සමානුපාතිකයි. තව ප්‍රතිරෝධය මේ සන්නායකයේ හරස්කඩ වර්ගඵලයට ප්‍රතිලෝම සමානුපාතිකයි. ඒ කියන්නේ හරස්කඩ වර්ගඵලය අඩු වෙද්දී මෙයාගේ ප්‍රතිරෝධය වැඩි වෙනවා. මේ සම්බන්ධ දෙක අනුව අපිට කියන්න පුළුවන් මෙහෙම. R සමානයි ρ L බෙදීම A. මේ ρ කියන්නේ නියතයක්. මේ නියතයට අපි කියනවා ප්‍රතිරෝධකතාව කියලා. ප්‍රතිරෝධකතාවයේ ඒකක ඕම් මීටර්. ප්‍රතිරෝධකතාවයේ පරස්පරයෙන් ලැබෙනවා සන්නායකතාව. අපිට කලින් ප්‍රතිරෝධයේ පරස්පරයෙන් සන්නායනතාව ලැබුණා. ප්‍රතිරෝධකතාවයේ පරස්පරයෙන් සන්නායකතාව ලැබෙනවා. ප්‍රතිරෝධක පද්ධතියක සමුඛ ප්‍රතිරෝධය. ප්‍රතිරෝධක පද්ධති වර්ග දෙකයි. ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධති සහ සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධති වශයෙන්. ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධති වල අපි කතා කරන්න යන්නේ සමග ප්‍රතිරෝධය හොයද්දී මෙන්න මේ R1 R2 ප්‍රතිරෝධක දෙක වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධකයාගේ V = IR අනුව අපි දන්නවා මේ හැම ප්‍රතිරෝධයක් හරහාම විභවාන්තරයක් පවතිනවා. මේ R1 ප්‍රතිරෝධකය හරහා පවතින විභවාන්තරය V1 සහ R2 හරහා R2 ප්‍රතිරෝධය හරහා පවතින විභවාන්තරය V2 ලෙස ගනිමු. එහෙම ගත්තාම මේ සමක ප්‍රතිරෝධය හරහා පවතින්න ඕනේ මේ විභවාන්තර දෙකේ එකතුව. එයාගේ ප්‍රතිරෝධය R කියලා ගමු. සමක ප්‍රතිරෝධය. මේ දෙන්න හරහා ගලන ධාරාව I නම් සමක ප්‍රතිරෝධය හරහා ගලන ධාරාවත් I වෙන්න ඕනේ. මොකද සමක ප්‍රතිරෝධය කියන්නේ මේ දෙන්නම වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධයක්. එහෙම ගත්තාම සමක ප්‍රතිරෝධය හරහා තියෙන විභවාන්තරය සමාන වෙනවා මේ දෙන්න අතර තියෙන විභවාන්තර වල එකතුවට. V = IR අනුව IR1 ධන IR2 සමානයි IR. මේ I පොදු හින්දා R1 ධන R2 සමානයි R. මේ විදිහට තමයි ශ්‍රේණිගත ප්‍රතිරෝධක පද්ධතියක සමක ප්‍රතිරෝධය හොයන්නේ. මේ වගේ ප්‍රතිරෝධක n ගණනක් තිබොත් R1 R2 R3 R4 ඒ වගේ ප්‍රතිරෝධක n ගණනක් තිබොත් ඒ වගේ සමක ප්‍රතිරෝධය nR වෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. මේ R ප්‍රතිරෝධක n ගණනක එකතුව තමයි nR කියලා අපි ගන්න. ඊළඟට අපි යනවා සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධතිය වල. සමාන්තරගත ප්‍රතිරෝධක පද්ධතිය වල ප්‍රතිරෝධක සියල්ලේ කෙලවරවල් එකම ලක්ෂයකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. මෙතනත් අපි කරන්න යන්නේ මේ ප්‍රතිරෝධක දෙක වෙනුවට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධක හොයන්න යන්නේ. කලින්
මේ R1 හා R ප්‍රතිරෝධක R2 ප්‍රතිරෝධක දෙක හරහා ගියේ එකම ධාරාව. නමුත් මෙතනදී ධාරාව බෙදලා යනවා. විභවාන්තරය එකමයි. මේ R1 හරහා ගලන ධාරාව I1 නම් R1 හරහා පවතින විභවාන්තරය I1 R1 වෙනවා. R2 හරහා ගලන ධාරාව I2 නම් R2 හරහා පවතින විභවාන්තරය I2 R2 වෙනවා. මේ I1 ගේ I2 ගේ එකතුව මේ හරහා යන මුළු ධාරාවට සමානයි. V සමානයි IR1 උගත්තාම I වෙනුවට V බෙදීම R සහ I1 වෙනුවට V බෙදීම R1 I2 වෙනුවට V බෙදීම R2 කියන එක යොදන්න පුළුවන්. ඒ අනුව අපිට මේ සමක ප්‍රතිරෝධය, ඒ කියන්නේ මේ R ප්‍රතිරෝධකයගේ ගන්න පුළුවන් එකයට R සමානයි, එකයට R1 දාන, එකයට R2 කියලා. අපි හිතමු මෙතනදිත් විශාලත්වයේ සමාන ප්‍රතිරෝධක n ගණනක් සමාන්තරව සම්බන්ධ කරලා තියෙනවා කියලා. ඒ වගේ අවස්ථාවකදී මෙතනදී එකයට R සමානයි, එකයට R1 දාන, එකයට R2 වගේ එකයට R සමක ප්‍රතිරෝධය සමානයි, එකයට R දාන, එකයට R දාන, එකයට R වශයෙන් ගත්තහම සමක ප්‍රතිරෝධය අපිට ලබා ගන්න පුළුවන් එකයට සමාන එක R බෙදීම n කියලා. ප්‍රතිරෝධක දෙකක් විතරක් සමාන්තරගතව තියෙද්දි ඒ වගේ ගුණිතය ඒ වගේ එකතුවෙන් බෙදුවාම සමක ප්‍රතිරෝධය ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු මෙතන ඕම් 2 සහ ඕම් 4 ප්‍රතිරෝධක දෙකක් තියෙනවා කියලා. ඕම් 2 ප්‍රතිරෝධක මේ ප්‍රතිරෝධක දෙකේ සමකය ගන්න නම් ඕම් 2 ඕම් 4න් වැඩි කරලා ඒ වගේ එකතුව ඕම් 2 ඕම් 4ට එකතු කරලා බෙදුවාම ඒකින් අපිට ලැබෙන සමක ප්‍රතිරෝධය. ඒ කියන්නේ දෙවරක් 4 බෙදීම 2/4. මගින් අපිට මේ දෙන්නගේ සමක ප්‍රතිරෝධය ලබා ගන්න පුළුවන්. ප්‍රතිරෝධක ජාලයන්ගේදී ප්‍රතිරෝධක ජාලයක් කියන්නේ ප්‍රතිරෝධක දෙකක් හෝ ඊට වැඩි ගණනක් යෙදෙද්දි තමයි ප්‍රතිරෝධක ජාලයක් කියන්නේ. ප්‍රතිරෝධක ජාලයකදී අපිට ලැබෙන්න පුළුවන් ධාරාව බෙදෙන අවස්ථා හෝ විභව බෙදෙන අවස්ථා. විභව බෙදෙන අවස්ථාව අපිට බොහෝ විට ලැබෙන්නේ මේ ප්‍රතිරෝධක ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙද්දි. ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙද්දි මේ ප්‍රතිරෝධක වලට සපයන මුළු විභවාන්තරය එක් එක් ප්‍රතිරෝධකයේ හරහා බෙදලා යනවා. මේ R1 ප්‍රතිරෝධකයේ හරහා තියෙන විභවාන්තරය V1, R2 හරහා තියෙන විභවාන්තරය V2 කියලා ගත්තාම V1 සමානයි IR1 සහ V2 සමානයි IR2 කියලා කියන්න පුළුවන්. මේ සමානතාව බෙදුවහම V1 බෙදීම V2 සමානයි R1 බෙදීම R2 වෙනවා. අපි දන්නවා මේ V කියන්නේ V1 සහ V2 එකතුව. අපි දැන් හොයන්න යන්නේ මේ R1 කියන ප්‍රතිරෝධකය හරහා තියාගෙන තියෙන විභවය මුළු විභවයෙන් කොච්චරක්ද කියලා. අපි මෙතෙන්ට V2 වෙනුවට මේ ලබාගත් ප්‍රකාශනයෙන් V2 උක්ත කරලා මෙතෙන්ට ආදේශ කරා. එහෙම ආදේශ කරාම අපිට V1 ගියගේ මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. V1 සමානයි V බෙදීම R1 ධන R2 වතාවක් R1 කියලා. මෙන්න මේ උදාහරණය අපි සැලකලා බලමු. මේ උදාහරණය හැටියට මේ ප්‍රතිරෝධක 3 හරහා වෝල්ට් 100ක විභවාන්තරයක් ඇදලා තියෙනවා. අපි දැන් බලන්න යන්නේ 3 ඕම් මත හරහා ඇදලා තියෙන විභවාන්තරය, 5 ඕම් හරහා ඇදලා තියෙන විභවාන්තරය සහ 2 ඕම් හරහා ඇදලා තියෙන විභවාන්තරය කොච්චරද කියලා. ඒක බලන්න නම් අපිට කලින් සමීකරණය ඕන වෙනවා. කලින් සමීකරණය සමානයි තමයි V1 කියන්නේ V බෙදීම R1 ධන R1 R2 වතාවක් R1 කියන එක. මෙතෙන්දිත් එහෙම මුළු විභවාන්තරය බෙදනවා ප්‍රතිරෝධක වල එකතුව වැඩි කරනවා අදාළ ප්‍රතිරෝධකේ. එතකොට අපිට ලැබෙනවා V1 හරහා තියෙන්නේ වෝල්ට් 30ක විභවාන්තරයක් කියලා. ඒ වගේ V2 හරහා වෝල්ට් 50කුත්, V3 හරහා වෝල්ට් 20කුත් තියෙනවා. ඒ අනුව ඔබට පේනවා ඇති මේ වැඩිම ප්‍රතිරෝධයක් තියෙන ප්‍රතිරෝධකය හරහා තමයි වැඩිම විභවාන්තරයක් තියෙන්නේ. අඩුම ප්‍රතිරෝධයක් තියෙන ප්‍රතිරෝධකය හරහා තමයි අඩුම විභවාන්තරයක් තියෙන්නේ. ධාරා බෙදීම මූලධර්ම. ධාරා බෙදීම මූලධර්මයේ බොහෝ විට යෙදෙන්නේ සමාන්තරගත ප්‍රතිරෝධක ජාලයක් තියෙද්දී. සමාන්තරගත ප්‍රතිරෝධක ජාලයකදී
ධාරාව එක් එක් ප්‍රතිරෝධකය හරහා බෙදලා යනවා. අපි දැන් හොයන්න යන්නේ මේ එක් එක් ප්‍රතිරෝධකය හරහා බෙදලා යන ධාරාව මුළු ධාරාවෙන් කොච්චරද කියලා. මෙහෙම හිතන්න. R එක කුඩයි R2 නම් මේ ගමන් කරන ධාරාවෙන් වැඩි කොටසක් R එක හරහා ගමන් කරනවා. පොඩි කොටසක් තමයි R2 හරහා ගමන් කරන්නේ. නමුත් R2 කුඩයි නම් R1ට වඩා R2 හරහා තමයි වැඩි ධාරාවක් ගමන් කරන්නේ. එතකොට R1 හරහා ගමන් කරන්නේ ඉතාමත් කුඩා ධාරාවක්. මේ ප්‍රතිරෝධක හරහා විභවාන්තරය එකම විභවාන්තරයක් තියෙන්නේ. ඒවා I1 R1 සහ I2 R2 කියලා දක්වන්න පුළුවන්. මේ සමානතා සමාන කරාම පිට ලැබෙනවා I1 R1 සමාන I2 R2 කියලා. අපි දන්නවා මෙතන ගලන මුළු ධාරාව මේ R1 හරහා ගලන ධාරාවේ සහ R2 හරහා ගලන ධාරාවේ එකතුවට සමානයි. ඒ අනුව පිට ලැබෙනවා මෙහෙම ප්‍රකාශනයක් I1 සහ I2 සඳහා. I1 කියන්නේ මුළු ධාරාව බෙදනවා ප්‍රතිරෝධක වල එකතුවෙන් වැඩි කරනවා. අපි ධාරාව හොයන ප්‍රතිරෝධකය නෙමෙයි අනිත් ප්‍රතිරෝධකය. ඒ කියන්නේ I1 කියන්නේ R1 හරහා ධාරාව. ඒ ධාරාව හොයන්න නම් අපි මේක වැඩි කරන්න ඕනේ අනිත් ප්‍රතිරෝධයෙන්. මෙන්න මේ උදාහරණේ ඔයාලට ඒක පැහැදිලි වෙයි. මේ උදාහරණයේදී අපි යොදනවා ඇම්පියර් 10ක ධාරාව. මේ ඇම්පියර් 10ක ධාරාවෙන් ඕම් 2 හරහා කොච්චරක් යනවද ඕම් 3 හරහා කොච්චරක් යනවද කියලා බලන්න තමයි අපි යන්නේ. ඉස්සෙල්ලා ප්‍රකාශනයට අනුව ප්‍රතිවිරුද්ධ අනුපාතයට තමයි මේ ප්‍රතිරෝධක අතර ධාරා බෙදලා යන්නේ. අපි ඒක හරියද කියලා බලමු. මේ I1 හරහා යන ධාරාව මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන්. ඒක සුළු කරාම ඇම්පියර් 6ක් කියලා එනවා. I2 සුළු කරාම ඇම්පියර් 4ක් කියලා එනවා. ඒ කියන්නේ ප්‍රතිරෝධය වැඩි ප්‍රතිරෝධකය හරහා යන්නේ අඩු ධාරාවක්. ප්‍රතිරෝධය අඩු ප්‍රතිරෝධකය හරහා යන්නේ වැඩි ධාරාවක්. ඒ විදිහට තමයි මේ ධාරා බෙදීමේ මූලධර්මය කියන එක ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට තියෙනවා අපි ධාරා විද්‍යුතයේ වැදගත් සංකල්පයක් වින්ස්ටන් හේතු මූලධර්මය කියලා. අපි මෙන්න මේ විදිහේ පරිපථයක් සැලකුවා. මේ වගේ පරිපථයක A සහ B කියන දෙකලවරට විභවාන්තරයක් දුන්නොත් ධාරාව ගලනවා. ඒ කියන්නේ අපි හිතමු A කෙලවරට දීලා තියෙන විභවාන්තරය වැඩි B ට A දීලා තියෙන විභවය වැඩි B ට තියෙන විභවයට වඩා. එහෙම වුණොත් A සිට B දක්වා ධාරාවක් ගලනවා. අපි මේ වින්ස්ටන් හේතු මූලධර්මයෙන් කතා කරන්නේ මේ C සහ D ලක්ෂ්‍ය වල විභවය සමාන වෙන්න තියෙන ඕනේ අවශ්‍යතාව. ඒ සඳහා R1 කියන ප්‍රතිරෝධකය හරහා තියෙන විභවාන්තරය R3 කියන ප්‍රතිරෝධකය හරහා තියෙන විභවාන්තරයට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන මේ R1 A ලක්ෂ්‍ය විභවය සමාන මේ දෙන්නටම පොදුයි. මේ C ලක්ෂ්‍ය සහ D ලක්ෂ්‍ය වල විභවය සමාන වෙනවා. මේ දෙන්නම තියාගන්නේ එකම විභවාන්තරයක් වෙන්න ඕනේ. ඒක නිසා R1 හරහා තියෙන විභවාන්තරය R3 හරහා තියෙන විභවාන්තරයට සමාන වෙනවා. තව මේ B ලක්ෂ්‍ය සම්බන්ධ වෙද්දි මේ දෙන්නට තියෙන එකම විභවයක්නේ. ඒ නිසා මේ C ලක්ෂ්‍ය සහ D ලක්ෂ්‍ය විභවය සමානයි. එතකොට R2 හා R4 හරහා තියෙන එකම විභවාන්තරයක් වෙන්න ඕනේ. R1 හරහා ගලන ධාරාව I1 නම් R2 හරහා ගලන්නේ I1 ධාරාවමයි. මොකද මෙතනින් මෙහෙම I1 කියන ධාරාව ගලනවා C සිට D දක්වා ධාරාවක් ගලන්නේ නැහැ. මොකද මේ දෙන්නගේ විභව සමාන නිසා. මේ I2 කියන ධාරාවම තමයි R4 හරහා ගලන්නේ. මේ සම්බන්ධතා දෙක බෙදුවම අපිට ලැබෙනවා මෙහෙම සම්බන්ධයක්. මෙන්න මේක තමයි වින්ස්ටන් හේතු මූලධර්මය කියන්නේ. මේ විදිහට ප්‍රතිරෝධක පිහිටලා තියෙද්දි මේ C සහ D ලක්ෂ්‍ය වල විභව සමාන වෙනවා. අපි උදාහරණයකින් මේක පැහැදිලි කරගමු. මේ වම් පැත්තේ තියෙන උදාහරණය සලකන්න. වම් පැත්තේ තියෙන උදාහරණයට අනුව මේ R1 සහ R3 කියන ප්‍රතිරෝධක සලකමු.
මේ 2 ඕම් සහ 4 ඕම් කියන ප්‍රතිරෝධක වල අනුපාතය 3 ඕම් සහ 6 ඕම් කියන ප්‍රතිරෝධක වල අනුපාතයට සමානයි. ඒ කියන්නේ 2 ඕම් බෙදුවාම 4 ඕම්ගේ 3 ඕම් බෙදුවාම 6 ඕම්ට සමානයි. ඒක නිසා මෙන්න මේ ලක්ෂ දෙකේ විභවයන් සමානයි. විභවයන් සමානයි කියන්නේ මේ 8 ඕම් ප්‍රතිරෝධකය හරහා ධාරාවක් ගලන්නේ. ඒ කියන්නේ ඒක අපිට ඉවත් කරන්න පුළුවන්. මෙතෙන්දී මේ පරිපතේ වින්ස්ටන් හේතු මූලධර්මය පිළිපදින. නමුත් මේ දකුණු පස පරිපතය ගැන අපි බලමු. මේ පරිපතය ගත්තාම මේ 5 ඕම් කියන එක 2 ඕම්ගෙන් බෙදුවාම ලැබෙන අනුපාතය 7 ඕම් කියන එක 5 ඕම්ගෙන් බෙදුවාම ලැබෙන අනුපාතයට සමාන නැහැ. ඒ කියන්නේ මේ ලක්ෂ දෙකේ විභව සමාන නැහැ. මේ විභව සමාන නැති හින්දා මේ ඕම් 3යි ප්‍රතිරෝධකය හරහා ධාරාවක් ගලනවා. ඒ ධාරාව ගලන්නේ විභවයේ වැඩි පැත්තේ ඉඳන් අඩු පැත්තට. දැන් අපි ධාරා විද්‍යුතයේ පළවෙනි කොටස කතා කරා. මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා. කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ යෝජනා සහ චෝදනා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.